දවසක් ඔබ සියලු දෙනාට අදත් සුපුරුදු පරිදි මම ඔබ හමුවන්නේ අමරනා මෙඩ්ස් සර්විස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන මාතෘකාව තමයි මේ කාන්තාවන්ට ඉතා වැදගත් මාතෘකාවක්. ඒ වගේම මේක සමහර පිරිමින්ටත් ඉතා වැදගත්. මේ මාතෘකාව තමයි මේ කන්‍යා පටලය. එහෙම නැත්නම් හයිමන්. ඒක ගැන විස්තරයක් තමයි අද මම කතා කරන්නේ. කාන්තාවන්ට ඉතා වැදගත් කාරණාවක් තමයි මේ කන්‍යා පටලය කියලා කියන්නේ. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ තරුණ කාන්තාවන්ට. මේ තරුණ කාන්තාව මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා විශේෂයෙන්ම මේ ආසියානු රටවල කාන්තාව විශේෂයෙන්ම අපේ රටවල් වල ඉන්න අය. මොකද මේක ගැන දක්වන්නේ උනන්දුව මේක විවාහ ජීවිතයට එළඹෙනකොට මේක ගොඩක් අය සැලකිලිමත් වෙන නිසා විශේෂයෙන්ම තමන්ගේ සහකරුවා මේ ගැන සැලකිලිමත් වෙන නිසා හැමෝම නොවේ සමහර අය. ඉතින් මේකේ කවුරුත් දන්න පරිදි මේ විවාහයට එළඹෙනකොට සහකරුවා බලාපොරොත්තු වෙන්නේ ලිංගිකව සම්බන්ධයක් ඇති කර නොගත්තු කාන්තාවක් එක්ක සම්බන්ධ වෙන්න. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ penetrative sex කියන જાතිය ඒවා කියන්නේ අපි දන්නවා ප්‍රධාන ලිංගික සම්බන්ධතාවයන් තුනක් තියෙනවා. එකක් තමයි යෝනි මාර්ග සම්බන්ධය. අන්න එවැනි සම්බන්ධයක් නොපවත්වපු කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න තමයි හැමෝම කැමති. ඉතින් ඒකෙදි මේ ගොඩක් අය හිතනවා මේ කන්‍යා පටලය තියෙන්න ඕනේ. ඒ කන්‍යා පටලය ඒ පළමු එක්වීමේදී තමයි බිඳ වැටෙන්න ඕනේ. අන්න ඒකේ ලක්ෂණ පහළ වෙන්න ඕනේ. ඒ ලක්ෂණ නැත්තම් කාන්තාව පිරිසිදු කාන්තාවක් නොවේ. කාන්තාව වෙනත් අයක සම්බන්ධ වෙච්ච කාන්තාවක්. අන්න ඒ වගේ මත විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල තියෙනවා. ඉතින් අපි බලමු මේ කන්‍යා පටලය ඇති වෙන්නේ කොහොමද කියලා. අත වශයෙන්ම කාන්තාවක් උපදිනකොටම තියෙන දෙයක් මේක. මේක පිහිටන්නේ කොහොමද? කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සිදුර පිටතට තියෙන කොටස වහගෙන තමයි මේක තියෙන්නේ. තුනී පටලයක්. මේක උදාහරණ වශයෙන් කියනවනම් මේ බැලුමක සිවිය වගේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේක කාන්තාවන්ගේ ක්‍රම කීපයකට මේක පිහිටනවා විශේෂයෙන් මේ පටලය. උපතින්මයි පිහිටන්නේ. මේක ක්‍රම කීපයකටම පිහිටනවා. එකක් තමයි මෙම පටලය සම්පූර්ණයෙන්ම යෝනි මාර්ගයේ ආවරණය කරමින් පිහිටන්න පුළුවන්. කිසිම සිදුරක් නැතුව සම්පූර්ණයෙන්ම වහගෙන පිහිටන්න පුළුවන්. අන්න එතකොට ගැටලුකාරී තත්ත්ව වෙනවා කාන්තාව වැඩි පැමුණාට පස්සේ. මොකද ගැටලුකාරී තත්ත්වය මොකක්ද? මේ පළමු වැඩිවිය පැමිණීමේදී පළමු ඔසප්පීමේදී ඇතිවන රුධිර වහනේ එළියට එන්න බෑ. මේක සිදුරක් නැත්තම් සම්පූර්ණයෙන් වහගෙන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇතුලේ රුධිරය රැඳෙනවා. එවැනි අවස්ථාවක තදබල බඩේ කැක්කමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාව රෝහල්ගත කරන්න වෙනවා. රෝහල්ගත කළාට පස්සේ පේනවා මේ රුධිරය ඇවිල්ලා මෙතන රැඳිලා තියෙනවා. ඒතකොට ශල්‍ය කර්මයක් මගින් මේක ඉවත් කරන්න වෙනවා. හදන්න වෙනවා. හැබැයි ඒක සුළු ශල්‍ය කර්මයක්. ඒක බය වෙන්න දෙයක් නෑ එතන. ඉතින් ඒක එක තත්වයක්. එහෙම නැත්නම් සමහර වෙලාවට කන්‍යා පටලේ පිහිටන්න පුළුවන් මේ යෝනි මාර්ගය වටේ රින් එකක් වගේ මුද්දක් වගේ. මෙතෙන් සිදුරක් තියෙනවා. අන්න එතකොට කොහොමද සිද්ධ වෙන්නේ? රුධිරය පිට වෙන්න පුළුවන්. ඒකට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ වැඩි වේ පැමිණීමකදී. හැබැයි එවැනි කෙනෙක් මතක තියාගන්න ඕන දේ තමයි එවැනි කෙනෙක් මේ ලිංගික සම්බන්ධතාවය පවත්වනකොට සමහර වෙලාවට මේ කන්‍යා පටලය කැඩෙන්නේ නැහැ. මේක ඇදීමකට ලක් වෙනවා පමණයි. මොකද මැද සිදුරක් තියෙනවා වටේ තමයි කන්‍යා පටලය තියෙන්නේ. ඒකට සමහරට රුධිර වාහනයක් නොවෙන්න පුළුවන්. ඒකට මතක තියාගන්න ඕනේ කන්‍යා පටලය තිබ්බත් ලිංගික සම්බන්ධතාවයක් නොතිබුණත් අර රුධිරය පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී ලිංගික සම්බන්ධතාවයකදී. ඉතින් ඊළඟ ආකාරය තමයි කන්‍යා පටලේ පිහිටන්න පුළුවන්. සමහරට මේ කන්‍යා පටලය මේ පෙනේරයක් වගේ පොඩි සිදුරු තියෙන්න පුළුවන්. කන්‍යා පටලේ පිහිටනවා පොඩි සිදුරු තියෙනවා. එතකොට පළවෙනි ඔසප් වීමකදී රුධිරය එළියට එන්න පුළුවන්. හැබැයි පළමු ලිංගික සම්බන්ධයකදී මේක කැඩිලා යනවා. අන්න කැඩිලා ගියාම රුධිර වාහනයක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කන්‍යා පටලය බිඳී ගියත් සමහර වෙලාවට රුධිර වාහනයක් නොවන අවස්ථා තියෙනවා. හැම බිඳී යාමකදීම
රුධිර වහනය වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම තවත් සමහර අවස්ථා දිනවා කන්‍යාපටලේ පිහිටනවා සම්පූර්ණයෙන්ම යෝනි විවරය ආවරණය කරමින්. නමුත් ඊටා කුඩා සිදුරු තියෙන්න පුළුවන්. ඊටා කුඩා සිදුරු. අපි කියනවා මේ මයික්‍රෝ කියන්නේ ඊටාම කුඩා සිදුරු. එතකොට එවැනි සිදුරක් තිබ්බොත් රුධිරය ආවට පිට වෙන්න අමාරුයි. රුධිරය රැඳෙනවා. පොඩ්ඩක් ලීක් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි ඔසප් වීමකදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොටත් අර විශේෂයෙන්ම ශල්‍ය කර්මයක් සුළු කරලා එවැනි අවස්ථාවක හදන්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා කන්‍යාපටලේ පිහිටන්න පුළුවන්. එක පටලයක් උඩින් තවත් පටලයක් වගේ තියෙන්න පුළුවන්. පටල දෙකක් වගේ. ඉතින් එවැනි ආකාරයකටත් පිහිටන්න පුළුවන්. ඉතින් මේ වගේ ආකාර කීපයකටම කන්‍යාපටලේ පිහිටන්න පුළුවන් මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට කන්‍යාපටලය පිහිටන්න නැතුව උපදින්නත් පුළුවන්. ඒ කියන්නේ යෝනි විවරය ආවරණය කරමින් මොකවත්ම දෙයක් නැහැ. අන්න එවැනි අයගේ මතක තියාගන්න ඕන කාරණේ තමයි කැඩෙන්න දෙයක් නැහැ ලිංගික සම්බන්ධතාවයකදී. මොකවත් දෙයක් නැහැ. ඒතකොට රුධිර වහනයක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒකට කන්‍යාපටලය කියන්නේ මේ ලිංගික කටයුතු කළාද නැද්ද කියලා දක්වන මේ දක්වන්න ආධාර වෙන දෙයක් නෙවෙයි අත්ත වශයෙන්ම. ඒක මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම කාන්තාවන්ට පිරිමි පාර්ශවය තමයි මේක මතක තියාගන්න ඕනේ. මොකද පිරිමි පාර්ශවය තමයි මේ ඔළුවට ගන්න ගොඩක් වෙලාවට සහ පිරිමි පාර්ශවයේ ඉන්න නෑදෑ පිරිස විශේෂයෙන්ම සහකරුවගේ මව විශේෂයෙන් මේ ගැන උනන්දුවක් දක්වන්න පුළුවන්. එතකොට පෞල් ජීවිතේ ගැටලු ඇති වෙනවා. සමහරවිට කාන්තාව කිසිම ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා නැහැ. නමුත් එයාට අර ඔප්පු කරන්න තියෙන සලකුණකුත් නැහැ. ඉතින් මේක හුදු මනස්ගතයක් විදිහට තමයි ගොඩක් වෙලාවට බටහිර රටවල් සැලකන්නේ. මේ දැන් අපේ රටේ වුණත් මෙම තත්ත්වය ගැන එච්චර ලොකු සැලකිල්ලක් නැති බව දැන් පේනවා. මොකද එතන විද්‍යාත්මක පසුබිමකුත් නැහැ. ඒක ඔළුවෙන් අයින් කරගන්න එක තමයි ගොඩක්ම සුදුසු විවාහයකදී වැදගත් වෙන්නේ එකිනෙකාගේ අන්‍යෝන්‍ය විශ්වාසය පමණයි. ඒක තමයි මූලික අවශ්‍යතාවය. ඉතින් මේ කන්‍යාපටලේ ගත්තාම මේක කාලෙත් එක්ක තුනී වෙලා යන්න පුළුවන්. මේක ඉබේම නැති වෙන්නත් පුළුවන්. විවිධ හේතු නිසා මේ කන්‍යාපටලය සමහර විට නැති වෙලා යන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට සමහර අපි දන්නවා සමහර අවිවාහක කාන්තාවෝ ඉන්නවා. සමහර ලිංගික සම්බන්ධයක් තිබිලම නැහැ. එහෙම නැත්නම් Taman මොකවත් ලිංගික ක්‍රියාකාරකමක් කරගෙනත් නැහැ තනිවම. අන්න එතකොට කන්‍යාපටලයක් නැහැ. එහෙම තියෙන්න පුළුවන්. කාලයක් එක්ක මේක තුනී වෙලා ගිහිල්ලා මේක ඉතාසියුම් පටලයක් නිසා ඒක නැති වෙලා ගිහිල්ලා ඉබේම අර කැඩෙන බිඳලා යන්න පුළුවන්. සමහරවිට මේක ඉතා සුළු රුධිර ගැලීමක් විදිහට දැක්වෙන්නත් පුළුවන්. ඒක එච්චර කාන්තාව සලකා නැතුව තිබිලා වෙන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ කාලෙත් එක්ක මේක නැති වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි එදිනෙදා කරන ක්‍රියාකාරකම් නිසා කන්‍යාපටලයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න විශේෂයෙන්ම මේ දක්වලා තියෙන සමහර ක්‍රීඩා විශේෂයෙන්ම ජිම්නාස්ටික් වගේ ක්‍රීඩා, කරාටේ වගේ ක්‍රීඩා. එහෙම නැත්නම් මේ ඇත්ලටික්ස් මේ ටිකක් ඇඟ වෙහෙසවල කරන. එහෙම නැත්නම් නැටුම් වගේ දේවල්. ඉතින් මේ වගේ දේවල් වලින් කන්‍යාපටලයට හානි වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕන කාරණාවක්. ඒ වගේම නිරන්තරයෙන් බයිසිකල් පදිනවා නම් ඒ වගේ එහෙම නැත්නම් මේ අස්වැය පදින අය විශේෂයෙන්ම එවැනි දේවල් ලංකාවේ නැති වුණාට වෙනත් රටවල් වල තියෙනවා. ඒ වගේ කාන්තාවෝ අස්වැය පිට යන අය නිරන්තරයෙන්. එහෙම නැත්නම් මේ තදබල එක්සර්සයිසස් කරන අය විශේෂයෙන්ම හමුදාවලට එහෙම යන්න ඉන්නකොට සමහරට ස්පෙෂල් ට්‍රේනින් වලදී අන්න ඒ වගේ දේවල් වලදී තදබල එක්සර්සයිසස් අන්න ඒ වගේ දේවල් වලුත් කන්‍යාපටලයට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් හානි වෙන්න පුළුවන් විදිහක් තමයි මේ ස්වයං වින්දනය නිසා. ස්වයං වින්දනය කරනකොට යම් දේවල් ඇතුල් කිරීම මගින් අන්න එතකොටත් මේකට හානි පැමිණෙන්න පුළුවන් තමන් අතින්ම. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවෝ මේ සමහර වෙලාවට මේ ඇතුල් කරන පෑඩ්ස් අපි කියන ටැම්පෝන්ස් මේ යෝනි මාර්ගය ඇතුල් කරන දේවල් මේ සුද්ධ වීම හැදෙනකොට පීරියඩ්ස් හැදෙනකොට ඇතුල් කරන දේවල් නිසා සමහර විට ඩැමේජ් වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් ඒ වගේම තමයි කලාතුරකින් මේ සමහර දැන් අපි හිතමු කාන්තාවක් මේ කන්‍යාපටල හොඳින් තියෙන කෙනෙක් ඇතුල් වෙන රෝහලකට. සමහරලාට මේ ඇතුල් වුණාට පස්සේ
අපි හිතමු යෝනි මාර්ගයේ ආශ්‍රිතව ගැටලුවක්. එහෙම නැත්නම් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ගැටලුවක්. එතෙන්දී අපි දන්නවා මේ අපි කාන්තාවන්ගේ PV පරීක්ෂණය අපි කියන පර්වැජයි පරීක්ෂණය කියලා එකක් තියෙනවා. එතෙන්දී යෝනි මාර්ගයේ ඇතුලෙන් අපි උපකරණ දාලා පරීක්ෂා කරනවා. සමහරට ඉස්සෙල්ලා ඇඟිලි වලින් පරීක්ෂා කරනවා. අන්න එවැනි දෙයක් සිද්ධ කළොත් අපි කන්‍යාවක් කියන එක අමතක වෙලා අපි පරීක්ෂණයක් සිද්ධ කළොත් අන්න එතෙන්දී කැඩෙන්න පුළුවන්. අන්න එවැනි ගැටලු ඇති වෙලා තියෙනවා රෝහල් වල. කාන්තාව හයිමන් එක ඇතුල් වෙනකොට තියෙනවා මේ රෝහල් කාර්ය මණ්ඩලයේ කටයුතු නිසා අර්ග ඩැමේජ් වෙලා. එවැනි ප්‍රශ්න ඇති වෙනවා. අන්න එවැනි වෙලාවකදී ඉතින් මොකද රෝහල් කාර්ය මණ්ඩලයටම සිද්ධ වෙනවා ඒක නැවත හදලා දෙන්න. අපි හයිමන් එක නැවත යථාර්ථයට පත් කරන්න පුළුවන්. ඉතින් අද වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් ගොඩක් දුරටම මේ හානි වෙච්ච කන්‍යා පටලයන් නැවත යථාර්ථයට පත් කරන්න පුළුවන්. ඒක හරි සුළු ශල්‍ය කර්මයක්. ඉතින් ඒක නිසා කන්‍යා පටලය යම් හේතු නිසා හානි වෙලා තියෙනවා නම් ඒක අවශ්‍යතාවය තියෙනවා නම් මේ හදාගන්නත් ඒක කරලා දෙන්න පුළුවන් වෛද්‍යවරුන්ට. එතකොට වෛද්‍යවරු අතින් හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගේ වැරද්දක් නිසා සිද්ධ වුණොත් ඒක අනිවාර්යයෙන්ම නැවත කරලා දෙනවා බොහෝ දුරට. ඉතින් එවැනි අවස්ථාත් අද කාලේ තියෙන බව ඔලුවට ගන්න. ඒ ගැන තැවි ඉන්න එපා. මොකද කන්‍යා පටලයට හානි වෙලා තියෙනවා නම් ඒක යථාර්ථයට ගන්න පුළුවන්. ඉතින් මේ කන්‍යා පටලය නැවත යථාර්ථයට පත් කර ගැනීමේ ශල්‍ය කර්මය සම්බන්ධව අපි වෙනත් වීඩියෝ එකකින් ඔබ දැනුවත් කරන්න අදහස් කරනවා ඉදිරි කාලයේදී. මොකද එවැනි අවශ්‍යතාවල් තියෙන ගොඩක් ඉන්න බව අපි දන්නවා. ඉතින් ඕගොල්ලන්ට දැන් පැහැදිලි මේ කන්‍යා පටලය කියන එක මොන විදිහටද වැදගත් වෙන්නේ කියලා. ඉතින් අපි කොහොම කිව්වත් මේ සමාජයේ තියෙන සමහර මත වෙනස් කරන්න අමාරුයි. අපි දන්නවා මේ යුරෝපීය රටවල් වල ඒගොල්ලෝ මේ කන්‍යා පටලයක් ගැන හිතන්නේවත් නැහැ. විශේෂයෙන් බටහිර සමාජයේ ඒ කියන්නේ කිසිම තැකීමක් නැහැ. කවුරුත් ඒ ගැන උනන්දුවක් නැහැ. ඒවා තියෙනවද අහන්නෙත් නැහැ. නැත්ද අහන්නෙත් නැහැ. මොකවත් ගැටලු නැහැ. ඒගොල්ලෝ ලිංගික කටයුතු සිද්ධ කරන අදාළ කාලවලදී නිදහසේ. ඉතින් අපි කියන්නේ අපේ රටේ මේගොල්ලෝ වගේ ලිංගික කටයුතු සිද්ධ කරන්න කියලා. නමුත් අපි දෙන උපදේශ තමයි අර මිත්‍යා මත බැහැර කරගන්න ඕනේ කියන එක. තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. මොකද නැත්තම් අනවශ්‍ය විදිහට පුද්ගලයෙක්ව හැරස් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයෙක්ව පීඩණයට පත් කරන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ. මොකද පිරිසිදුභාවය ඔප්පු කරනවා කියන එක මේ වැඩක් ඇති කතාවක් නොවේයි. මොකද ඒකෙන් මයින්ඩ් බෑ ඒකයි. ඒක තමයි කතාව. හයිමන් එකෙන් එහෙම නැත්නම් කන්‍යා පටලයෙන් කාන්තාවල් ලිංගිකව එක් වෙලාද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. 100%ම බෑ. ඉතින් ඒක මතක තියාගන්න ඕන කාරණාවක්. ඉතින් අදත් මම සමගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.